ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂික ජෝන්තමන් විසින් දියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබට මහිමේ වේවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්ම යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඉදින් ඔබ මේ දේවල් දන්න හුනම් දැන ඒවා පිළිපදින්න හුනම් ඔබ භාග්‍යවන්තයෝය. මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැනම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. ඒත් මගේ භෝජනය වළඳන තැනැත්තා මට විරුද්ධව නැගී ඇත යන ශුද්ධ ලේවිල්ල ඉෂ්ට විය යුතුය. එය ඉටුවන විට මම උන්වහන්සේමයයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටුවන්නට පෙර දැන් පවසමි. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනී. මා පිළිගන්නා මා ඒවා වදාළ තැනන් වහන්සේ පිළිගනී. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබට ප්‍රශංසා වේවා. පටිවන ප්‍රමාණතනි. අපි ශුද්ධාත්ම ආගමනයට සූදානම් වෙන අත්දැකීමේ ගමනේ ඉන්නේ. මගේ ආදර ප්‍රේමන්තයනි අද වචනය අද පළවෙනි කියවීම කතා කරද්දී පළවෙනි කියවීම දැන් අපි අපොස්තලවරුන්ගේ ක්‍රියාපොත අත්දකිමින් යන්නේ. දැන් කවදාවත් අපි හිතන්න හොඳ නැහැ ශුද්ධාත්ම අත්දැකීම ලබනවා කියලා කියද්දී අපි වෙනම ලෝකෙක නිකන් වෙනම නිකන් අමුතු මිනිස්සු වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතේ ගට්ටන අරගල එක යන ජීවිතයක්. ඉතින් මේ සුපර්මෑන්ලා වෙන්නේ නැහැ ශුද්ධාත්මයන් ලැබුවයින් පස්සේ. අපි මුල් කිතුණු ස්වභාවයේ ඒකයි ක්‍රියාපොත හරියට හදාරනවා කියන එක හරි ලස්සන දෙයක් වෙන්නේ. ක්‍රියාපොත අපි අධ්‍යයනය කරගෙන යද්දී ඒක හරි ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මනුෂ්‍ය ස්වභාවය එළියට එන තැන්. ඉතින් අපි දැන් කියවගෙන යද්දී මගේ ප්‍රේමාන්තනි සමහර කොටස් අපි ස්කිප් කර තමයි පළවෙනි කියවීමේදී ගන්නෙ. ඉතින් මේක ලස්සන ගලාගෙන යෑමක්. ඉතින් චුට්ටක් ඒ ගලාගෙන යෑමට අපි අවදි වුණොත් අද කියවන තැනට එන්න ඉස්සෙල්ලා දැන් අපි දකිනවා ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ මුලින්ම ස්ටීවන් තුමාව මරනවා. ස්ටීවන් තුමාව මරනවා ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ සමාවෙන් 7 8 ස්ටීවන් තුමාගේ සිද්ධියේ මුල්ම ප්‍රාණ පරිත්‍යාගය වෙන්නේ ස්ටීවන් තුමා. ඒතර එතනින්දන් සාවුලුත් එක්ක බරපතල පර්සිකියුෂන් එකක් ලොකු බරපතල පීඩන සමයක් සභාවට එනවා. ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ. එතකොට සාවුලුව පාවුලු වෙනවා. සාවුලුව උන්වහන්සේ වෙනස් කරනවා. ඒකෙන් පස්සේ සභාවට සාමකාමී කාලයක් ආවා කියලා කියනවා. එතකොට සාවුලුත් එක්ක මොකද කරන්නේ? සභාව ව්‍යාප්ත වෙනවා. දේශනා කරනවා. එයාලා දැන් ස්ටීවන්ගේ මරණයත් එක්ක ගෝලයන්ව තැන් වලට විසි වෙනවා. දැන් අපි ඔබට මතක නම් සමාරියට යන්නේ පිලිප් සමාරිය දේශනා කරනවා. එතකොට මූලික සභාව ජෙරුසලමේ තියෙද්දි දැන් ඔබ තව තේරුම් ගන්න ඕන දෙයක් තමයි ජුදා ජාතිකයන් තමයි මේ කිතුණුවන් වෙන්නේ. ජුදා ජාතිකයන් කිතුණුවන් වෙන්නේ. එතකොට ඒ ජුදා ජාතිකයන් ජුදා සම්ප්‍රදායන් තියෙනවානේ. ජුදා වත්පිළිවෙත් එක්ක තමයි කිතුණුකම එන්නේ. එතකොට ඒගොල්ලන්ට හරි අමාරුයි දැන් පිට කෙනෙක් කිතුණුවෙක් වෙද්දී පිට ජාතිකයෙක් කිතුණුවෙක් තාම වෙලා නැහැ. දැන් එහෙම වෙනවා කියන තැනදී ඒගොල්ලන්ට ඒක දරන්න අමාරු දෙයක්. පිළිගන්න අමාරු. ඒතර තාම ජුදා ගතිය ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙනවා. අපි දකිනවා 12 වෙනි පරිච්ඡේදයේ හෙරෝද් විසින් ලොකු පීඩන කාලයක් ඇති වෙනවා. හෙරෝද් ඊට පස්සේ ජාකොබ්ව මුලින්ම මරනවා. අපොස්තලවරුන් අතරින් මුලින්ම මරන ජාකොබ් පේදුරුවත් අල්වලා හිරේ දානවා. එයාවත් මරන්න බලාගෙන තමයි හිරේ දාන්නේ. දැන් එතකොට සභාව යාඥා කරලා දේවදූතයෙක් ඇවිල්ලා අපිට මතක නම් පේදුරුගේ දොර ඇරලා එයාට එළියට එන්න කියලා කියනවා. දේවමාලිගාවේ දේශනා කරන්න කියනවා. පේදුරුව ඒ වෙලාවේ මරන්න විදියක් නැහැ.
දැන් මයන්ද්‍ර පිමන්තයනේ දැන් එතන හෙරෝද්ගේ පීඩන කාලයක් එක්ක මොකද වෙන්නේ? පේතුරුතුමාව හිරෙන් බේරිලා යන්නේ කොහෙටද දන්නවද? මාක්තුමා. ඔබ මගෙන් කෙනෙක් කිහිප දෙනෙක් ඇහුවා දැන් අපි ඊයේ කතා කරා ඊයේ පළවෙනි කියවීමේ කතා කරද්දී ජුවාන් නැමැති මාක් කියන්නේ සුවිශේෂක මාක්තුමා, සුවිශේෂ ගත්කරුවරයා. දැන් එතනදී එයා ඇවිල්ලා බර්නබාස්ගේ අපි ඊයේ කියවුව සුවිශේෂ පළවෙනි කියවීමේ බර්නබාස් සහ පවුලු බර්නබාස්ගේ නෙවිව් තේරෙනවද කියන එක. මාක් ජෝන් නැමැති මාක් කියන්නේ බර්නබාස්ගේ නෑදෑයෙක්. එයාගේ ඥාති පුතෙක් නෙවිව් කෙනෙක්. ඉතින් එතකොට දැන් මේ පේදුරුතුමා හිරෙන් ඇවිල්ලා ඉන්නේ මාක්ගේ අම්මගේ ගෙදර. එතකොට දැන් අපි එහෙම කියවගෙන යද්දී ඊයේ අපි කියුවා ඊයේ පළවෙනි කියවීමේ අපි කියවේ මොකක්ද? ඊයේ අපි පළවෙනි කියවීමේ ගත්තේ ක්‍රියා 12:24 ඉඳන් 13 දැන් 13 පළවෙනි වගන්තියට ගමු. අන්තිෝකයේ පිහිටි සභාවෙහි දිවසිවරුද ගුරුවරුද සිටියහ. බර්නබාස් සහ නීගර් නම් සිමියොන්ද සිරේනියේ ලුසියස් යුවරාජ හෙරෝද් සමග ඇතිදැඩ වූ මානයින්ද සාවුල්ද යනම වූ මොවුන් ස්වාමින් වහන්සේට සේවය කරමින් උපවාසයේදී සිටියදී ශුද්ධාත්මයන්න් වහන්සේ කතා කොට බර්නබාස්ට සාවුලුව මාව වෙන් කරන්න කියලා බර්නබාස්වත් සාවුලුවත් ස්වාමීන් ශුද්ධාත්මයන්ව කතා කොට මා විසින් බර්නබාස්ද සාවුලද කැඳවනු ලැබූ සේවය සඳහා ඔවුන් මට වෙන් කරන්නයි වදාළසේක. දැන් බලන්න මෙතන කතා කරන්නේ කවුද? මුලින් බර්නබාස් සහ සාවුලු. දැන් ඕක තමයි ඒ කියන්නේ සාවුලු පත් වුණාට එකපාර සාවුලුව නායකත්වයකට යවුවේ නැහැ. ඒක මම කියලා ගන්න ඕන නිසාද? ඒ කියන්නේ දැන් දැන් අපි දකින්නේ බර්නබාස් ක්‍රියා 11:30 බලන්න. ක්‍රියා 11:30 බර්නබාස් සාවුලු. තේරෙනවද? ඔහු ආධාර එකතු කර බර්නබාස් සහ සාවුලු. කලින් එන්නේ බර්නබාස්. සාවුලු වෙන ඊට පස්සේ 12:25 බලන්න. 12:25 බලන්න ඒත් බර්නබාස් සහ සාවුලු. 12:25 බර්නබාස්ද සාවුලුද? මුලින් එන්නේ බර්නබාස්. කියන්නේ සාවුලුව තාම පිළිගත්තේ නැහැ. කොටින්ම කියනවා නම් සාවුලුට පාවුලු කියලා තාම කියන්නෙත් නැහැ. තේරුණාද කියන්නේ? ඒක මේ ක්‍රියාපොත ඇතුලේ දැන් ශුද්ධාත්ම ආගමනය අත්දකින්න ශුද්ධාත්මයන්ව ක්‍රියා කරපු මුළු කිතුණු සභාව ගත්තාම ඒක ඇතුලේ තියෙන කුරවල් වෙච්ච තැන් කොච්චර තියෙනවද? තේරුණාද? ඒක පොඩි ගතියක් එනවා අපිට. ඒ කියන්නේ ශුද්ධාත්ම නාමය කියත්තේ අපිටත් තියෙනවා පොඩි එහෙම අවුල් තැන් නැද්ද? ඉතින් එතනදී ඊට පස්සේ මගේ ආදර ප්‍රේමන්තයනේ 13 වෙනි වගන්තියේ 13 වෙනි සමා වෙන්න 9 වෙනි වගන්තිය බලන්න ක්‍රියා 13:9 ඔවුන්ට විරුද්ධ විය ඒත් පාවුලු නම යන්න නම ඇති සාවුල් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව. දැන් නම් දෙක මෙතනට එනවා. දැන් ක්‍රියා 9 තමයි සාවුලු පාවුලු උනේ. තේරුණාද කියන්නේ? හැබැයි තාම සාම තමයි. පාවුල් නැහැ. තේරුණාද? දැන් ඔන්න සාවුලු යන නම පාවුලු කියන දෙකම මෙතනට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මම ඔබට කිව්වා ජුදා දැන් මේක ඔබට දිරවයිද දන්නේ නැහැ. නමුත් මේක මම ඔබට කියා දෙන්න ඕන ක්‍රියාපත ඉගෙන ගන්නම. මොකද ක්‍රියාපත නැතුව අපිට ශුද්ධාත්මයන් ඉගෙන ගන්න බෑ. දැන් ජෙරුසලම් දේවමාලිගාව එක තැනකදී කඩලම දානවා. තේරුණාද? ජෙරුසලම් දේවමාලිගාව කැඩුවයින් පස්සේ ලොකු පෙරලියක් වෙනවා. ඊට පස්සේ ජුදා ජාතිකයෝ ඔබට දැන් තේරුම් ගන්න ඕනේ ජුදා ජාතිකයෝ හැම කෙනෙක්ම කිතුණුවෙක් නෙමෙයි. ජුදා ජාතික අය තමයි කිතු දහම වැළඳගන්නේ. දැන් කොරින්තියේදී තමයි අපි දැක්කේ කිතුණුවන් කියන නම අපිට හම්බ වෙච්ච තැනක් තියෙනවා. නමුත් ඒ ජුදා ගතිය තිබුණා එතනදී. ඊට පස්සේ කිතුණුවන්ව ජුදා ජාතිකයෝ සිනගෝගය. ඔබ දන්නවා සිනගෝගය කියන්නේ මොකක්ද කියලා? ජෙරුසලම් දේවමාලිගාව එහෙම තියෙද්දි හැම නගරයකම සිනගෝගයක්.
ඒගොල්ලෝ හැම සබත් එකදීම එකතු වෙච්ච තැන තමයි සිනගෝගය. සිනගෝගයට ඇවිල්ලා තමයි ඒගොල්ලෝ සබතේ සබත් දවසේ දේව වචන බෙදාගත්තේ. සිනගෝගයෙන් තානම් කරනවා ජුදා ජාතිකයන්ව. සමාවෙන්න කිතුණුවන්ව. සිනගෝගයෙන් තානම් කරලා ජෙරුසලම් දේවාලිගාව කඩා වැටිලා මේ ලොකු පෙරලියක් එක්ක සභා නායකත්වයේ පෙරලියක් වෙනවා. ඊට පස්සේ නායකත්වයේ පෙරලියක් එද්දී ඔබ බයිබලයේ දැන් ඒක අද තමයි මට හරියට මම මේක ස්ටඩි කරේ. ඔබ ඊට පස්සේ කියවගෙන යද්දී බර්නබාස් සහ පාවුලු නෙමෙයි. ඊට පස්සේ පාවුලු සහ බර්නබාස් වෙනවා. ඔන්න බලන්න 13 වෙනි වගන්තිය බලන්න. 13 වෙනි වගන්තියේ පාවුලු සහ පිරිස. දැන් මුලින් එන්නේ පාවුලු. දැන් සාවුලු නෙමෙයි. දැන් පාවුලු. මගේ අන්තර ප්‍රේමන්තේනේ මේක ක්‍රියා 13:42 බලන්න. දැන් පාවුලුතුමා ඉස්සර පාවෙලා සාවුලු පාවුලු. ක්‍රියා 13:42. ඔවුන් නික්ම යද්දී ඊළඟ සබත් දවසේදී වචනය ප්‍රකාශ කරන පිණිස ඔව්හු ඉල්ලුහ. ක්‍රියා සමාවෙන්න 42 46 ගන්න. 46 එවිට පාවුලුද බර්නබාස්ද? තේරුණාද කියන්නේ? දැන් මුලින් බර්නබාස් පාවුලු දැන් පාවුලු බර්නබාස් 50 ගන්න. 50 ගත්තත් අපි ඒකම දකිනවා. ඒ ජුදෙව්වරු සදහැවතුන් කුලසීන්ද නුවර ප්‍රබුන්ද පොළඹවා පාවුලු සහ බර්නබාස් කොච්චර පුංචි ඩීටේල්ස්ද බලන්න බයිබලේ තියෙන අපිට ඉගෙන ගන්න. ඉස්සෙල්ලා බර්නබාස් පාවුලු අර සභාවේ ලොකු වෙනසක් උනායින් පස්සේ අපි දකින්නේ පාවුලු සහ බර්නබාස්. මගේ ආදර ප්‍රේමන්තයනේ ඉතින් කිතු දාම කියද්දී මුල් කිතුණු සභාව ඒ සභාවක් විදියට වර්ධනය වෙන්න පීඩන, ගැටන, ප්‍රශ්න පෙරලිය හරහා තමයි ආවේ. එතකොට ඒ අතර තව ලස්සන දෙයක් තමයි ජුවාම් කියන මාක් නැමති ජුවාම් කියන චරිතය. එයා ඔබ ඊයේ අපි කියවගෙන යද්දී තේරුණාද? ඊයේ අපි කියවගෙන යද්දී 4 වෙනි වගන්තියේ මෙසේ ඔහු ශුද්ධාත්මයන් විසින් යවන ලදුව ලුසිකියට බැස ගොස් එහිදී නැව් නැගී සයිප්‍රසයට ගිය සලමේනියා පැමිණි කල ඔහු ජුදෙවරුන්ගේ ධර්මශාලාවේදී දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාශ කළ ජොහන් ඔවුන්ගේ සහකාරයා විය. ඊට පස්සේ මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තේනි ජොහන් එයාලත් එක්ක යන්නේ නැහැ. එයාලා ජොහන් ජෙරුසලමට යනවා කියලා කියනවා. ජොහන් ජෙරුසලමට යනවා එයාලත් එක්ක යන්නේ නැහැ. වචනේ කොතන තියෙන? බර්නබාස් සාවුලු praise the Lord. ඉතින් බර්නබාස්ද සාවුලුද Tamanගේ මෙහෙය නියමවා මාක් නම්ලා ජොහන් කැඳවාගෙන ජෙරුසලමට පෙරලා ගියේ ඔය. ඊට පස්සේ වගන්ති ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ජෙරුසලමට පෙරලා යනවා. අන්තිෝකියේ පිහිටි සභාවේ දිවැසිවරුද ගුරුවරුද සිටිය එනම් බර්නබාස් සහ නීගර් මේ ඔක්කොම මෙතන ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තේනි එක තැනක් එනවා ජොහන් එයාලත් එක්ක යන්නේ නැහැ. ජොහන් මිෂන් එකට එන්නේ නතර වෙනවා. හරිද? දැන් සමහර වෙලාවට කියනවා දැන් බර්නබාස්ගේ නෙවියුනේ මාක් කියන්නේ මාක් නැත්තම් ජොහන්. දැන් නායකත්වය පාවුලුට ගියයින් පස්සේ නෙවියුට පොඩක් අවුල් වෙනවා කියලා. මිනිහා යන්නේ එතන. වෙනම තැනකට යනවා. දැන් ඕක වෙනම තැනකට ගියයින් පස්සේ හරිද? ක්‍රියා 15:38 ක්‍රියා 15:38 පාවුලුතුමා මාක් එක්ක කේන්තියෙන් කතා කරනවා. බලන්න 15:38. ඒත් Taman සමග සේවයට නොගොස් පම්පිලියේදී අහක්ව ගිය තැනැත්තා යලිත් කැඳවාගෙන යෑම සුදුසු නැතැයි පාවුලු සිතීය. මගේ ආදර ප්‍රේමන්තේනි 15:38 කියන්නේ තේරුණාද කියන එක. එතකොට 37 ගන්න 37 Taman සමග මාක් නම්ලා ජොහන්ද කැඳවාගෙන යන්නට බර්නබාස් කැමති විය. දැන් වෙන තැනක් මම කතා කරන්නේ. බර්නබාස්ගේ නෙවියු තමයි මාක්. එයාට ඕන වෙනවා බර්නබාස්ට ඕන වෙනවා මාක් එක්ක යන්න. මාක් එක්ක යන්න බර්නබාස්ට ඕන වෙද්දී එහෙත් Taman සමග සේවයට නොගොස්
පම්පිලියේදී ආත්ම ගිය තැනැත්තා යලිත් කැඳවාගෙන යාමට සුදුසු නැතයි පවුලුස් සිටිය. ඒ ගැන දැඩි විවාදයක් හටගත් බැවින් ඔහු එකිනෙකා වෙන්ව ගිය. ඒ කියන්නේ බර්නබාස් කියනවා මට මාක් ඕනේ. පවුලුස් කියනවා මූ අපිව දාලා ගියා. මිෂන් එකට දාලා ගියා. එක්කන් යන්නෙම නැහැ. කොච්චරද කියනවා බර්නබාස් පවුලුගෙන් වෙන් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒ තමයි මුල් කිතුණු සභාව. ඔබ එකයි බයිබලයේ හරියට ඉගෙන ගද්දී ඇත්ත යථාර්ථය කොච්චර සාමාන්‍ය ස්වභාවික මිනිස්සුද. අපි සේවය කරද්දී ශුද්ධාත්මයන් තුළ කටයුතු කරද්දී බලාපොරොත්තු වෙන්න එපා මේ කිසිම ඝට්ටනයක් ඔබගේ පවුල් වල ඇතුලේ කිසිම අරගල කිසිම ප්‍රශ්නයක් නැතුව නිකන් ශුද්ධාත්මයන් දැනিলা නිකන් පාවෙලා නිකන් ගිනි පත්තු වෙලා නැද්ද? තේරුණාද කියන එක? නිකන් ගිනි දිවාල් ඇවිල්ලා පරවිය වගේ නෑ. ඝට්ටන ප්‍රශ්න හරහා ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන්නේ. අපි මේ පසුබිමත් එක්ක අද ක්‍රියාපොතේ අද වචනය අපි අයිති කරගන්නවා. පවුලුස් සහ පිරිස පාපසී සිට නැව් නැගී ගොස් පම්පිලියේ පර්ගායට පැමිණියෝය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන්ව මෙතියන්නේ එවිට ජොහන්ගෙන් ඔවුන්ගෙන් වෙන්ව ජෙරුසලම බලා පෙරලා ගියා කියලා. ඒ කියන්නේ ජොහන් වෙන් වෙලා යනවා. ඇයි? සමහර අය කියනවා විද්වතුන් කියනවා පවුලට නායකත්වය හම්බුණා. බර්නබාස්ට නායකත්වය පවුලට ගියා. මාක් බර්නබාස්ගේ නෙවියෝ එක ගැන කලකිරලා යනවා. ඒ අසේවෙන් අහක් වෙලා යනවා එතන. වෙන තැනකට යනවා. කීකර වෙන්නේ නැහැ. වචනේ ගන්න. ඔහු පාර්ගාවෙන් පිටත්ව තමන් ගමන් කොට පිසීදියේ අන්තියෝකට අවුත් සබත් දවසේදී ධර්මශාලාවට ඇතුළු වී හසුන් ගත්තෝය. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ ඝට්ටන පීඩන අස්සේ එයාලා දැන් අලුත් තැනක සිනගෝගයට ගිහිල්ලා ඉඳ ගන්නවා. සිනගෝගය ගැන ඔබ ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සිනගෝගය කියන්නේ දැන් අපිට දේවමාලිගාව වගේ නෙමෙයි සිනගෝගය. වන්දනාවට ඒගොල්ලෝ ජෙරුසලමට යන්න ඕනේ. හැම ජුදා ජාතිකයෙම වන්දනා කරන එක තැනයි තියෙන්නේ. දෙවනාසගේ වැඩ සිටීම ජීවශම්මා තියෙන එක තැනක. එයාලා ජෙරුසලමට යන්න ඕනේ වන්දනාව. හැබැයි ජුදා ජාතිකයෝ 18 දෙනෙක් හරි ඊට වැඩි පිරිසක් ඉන්න තැන එයාලට සිනගෝගයක් හදාගන්න පුළුවන්. ඒතර ඒක තියෙනවා ස්ක්‍රෝල්ස් පුස්කොළ පොත්. එතකොට යෙසායාගේ පොත, එසකියල්ගේ පොත, පෙන්ටටියුට්ස් පංච පුස්තකය සිනගෝගේ ප්‍රධානියෙක් ඉන්නවා. ස්ටුවර්ඩ් කෙනෙක්. ධර්මශාලා ප්‍රධානියා කියලා කියන්නේ. ධර්මශාලාවේ ප්‍රධානියාගේ දුව තමයි අසනීප වෙන්නේ. යයිරස්. ධර්මශාලා ප්‍රධානියෙක්. එතකොට එයා දැන් කට්ටිය ඉඳන් පස්සේ එයා ස්ක්‍රෝල් එක අරගෙන එයා තීරණය කරනවා අද කවුද දේශනය දෙන්නේ කියලා. එයා ඒ පොත එයාට දෙනවා. දැන් පවුලතුමාලා ඉඳගෙන ඉන්නවා. සිනගෝගේ කට්ටියම ඉන්නවා. එතකොට ඒ පොත අරගෙන කියවනවා. අද බලන්න මේ පසුබිමත් එක්ක. එතකොට ව්‍යවස්ථාවලියදී ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ සහෝදරයනි මේ සෙනගට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නයි දැන්නව. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් කොහොමද අවස්ථාව දෙන්නේ? පවුලට බෑ නැගිලා කතා කරන්න. එතන නායකයෝ කතා කළා කියනවා මේ සහෝදරයන්ට කතා කරන්න කියලා. ඔබව ස්වාමින් වහන්සේ මෙහෙවනවා නම් ඔබට අවස්ථාවන් ඉල්ලගෙන දඟලන්න ඕනේ නැහැ. ඒ අවස්ථාව ස්වාමින් වහන්සේ දෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ අවස්ථාව දෙනවා. මේක ඔබව යවනු ලබන කෙනෙක්. ඒතර ඔබව යවනවා නම් යවන කෙනෙක් ඉන්නවා. එතකොට ඔබ හැම තිස්සෙම ඔබ යන ඕන තැනකදී මාව යවන කෙනෙක් මාව යවන කෙනෙක් අරමුණ උන්වහන්සේ ගාව තියෙන කෙනෙක් හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. ඒ පසුබිමත් එක්ක බලන්න අද සුවිශේෂයේ උන්වහන්සේ කතා කරනවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි 16 තම ස්වාමියාට වඩා උසස් නොවේ. ජුවම් 13 නෙමෙයි කියන්නේ. ජුවම් 13 දී මොකද වෙන්නේ? උන්වහන්සේ ගෝලයන්ගේ පාද සෝදනවා.
ඒ කියන්නේ රබ්බී එයාලගේ ස්වාමියා සේවක ස්වභාවයක් ගන්නවා. දැන් ඔබ ඒගොල්ලන්ගේ ගෙවල් වල මගේ ආදර ප්‍රමන්තේනේ. ඒගොල්ලන්ගේ ගෙවල් වල ප්‍රභූ ගෙවල් වල සේවකයෝ ඉන්නවා, වහල්ලු ඉන්නවා. සේවකයන්ට පඩියක් තියෙනවා, අයිතිවාසිකමක් තියෙනවා. හැබැයි වහලට අයිතිවාසිකමක් නැහැ, පඩියක් නැහැ. එයාට මිලක් තියෙන්නේ. එයාව මිලදී ගත්තයින් පස්සේ ඒ සමාජයේ වහලෙක්ගේ මිල තමයි රිදීකාසි 30. ඒක තමයි ජුදාස් රිදීකාසි 30කට ජේසුව විකුණන්නේ. එතකොට එදා පලස්තීන සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට යාලා පයින් යන්නේ. පයින් ගියාම දූවිල්ල ගල් තැලුම් අර කර්කශක පාරවල වල ගිහිල්ලා ගෙදරට ඇතුළු වුණායින් පස්සේ පාද සෝදනවා කියන එක ලොකු ලස්සන ආගන්තුක සත්කාරයක්. හැබැයි ඒක කරන්නේ සේවකයෝ නෙමෙයි. වහලන්ගෙත් වහලා. ඒක උන්වහන්සේ උතුරු සලුව ගලවලා ඉන වටේ රෙදිපටියක් බැඳගෙන රෙදි කඩක් ඇඳගෙන වහලෙක්ගේ ස්වභාවය ගැන පාද සෝදලා ඊට පස්සේ ආයි උතුරු සලුව ඇඳගෙන කතා කරලා කියනවා අද සුවිශේෂය. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි 16 තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන්න යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. ඒතර ඔබ තාත්තා මේක ජේසු කරේ තාත්තගේ කැමැත්ත කරන්න. තාත්තා මාව එව්ව කාර්යයක් තියෙනවා. ජේසු ගෝලයන්ට කියනවා පියාණන් වහන්සේ ජීවන්තමාගේ 19 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා මගේ ප්‍රේමවන්තනි සමාවෙනි ජීවන්තමාගේ 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ සිට උන්වහන්සේ ශුද්ධාත්මයන්න් පිළිගන්න කියලා උන්වහන්සේ කතා කරලා කියනවා 21 වෙනි වගන්තිය ඔබට ශාන්තිය වේවා යලිත් උන්වහන්සේ උන්ට වදාරා පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමින් උට කිය. තාත්තා මාව එව්ව වගේ මම ඔබව යවනවා. ජේසු කියනවා යවනු ලබන කෙනා සහ යවන කෙනා අතර කනෙක්ෂන් එක. දාසයා සහ ස්වාමියාගේ කනෙක්ෂන් එක. එතකොට උන්වහන්සේ දාසයෙක්ගේ ස්වරූපය අරගෙන මේ ලෝකේ කරපු කාර්යයක්. අපි හැම තිස්සෙම මතක තියාගන්න ඕනේ. මාව ස්වාමින් වහන්සේ යවුවේ. මම උන්වහන්සේ යවුවනම් මට ඕන පෛත්‍යමක් කරන්න බෑ. මට ඕන විකාරය කරන්න බෑ. මාව යවුවේ උන්වහන්සේගේ කැමැත්ත. ඒකයි ජේසුස් ජීවන්තමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තිය කියනවා මාගේ ආහාරය නම් මගේ පියාණන් වහන්සේගේ කැමැත්ත මා එව් තැන වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමත්ය. අපිට මේක අමතක වුණොත් මගේ ප්‍රේමන්තනේ. අපිට මේක අමතක වුණොත් අපේ ජීවිතේ ට්‍රැක් එක අවුට් යනවා. ඒකයි පේදුරුතුමාගෙන් අහන්නේ ජුවාම් 21:15 ඔවුන් ආහාර වැළඳු පසු සීමොන් පේදුරුට උන්වහන්සේ කතා කළා කියනවා සීමොන් මොන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නේ නැහිද යසුසේක. එසේ ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව දන්නාසේකයි පිළිතුරු දුන්නේ. උන්වහන්සේ මාගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. ජේසුට තියෙන ආදරය නිසා ජේසුගේ කාර්ය කරනවා කියන එක ඔළුවේ තියාගෙන මගේ ආදර පින්වත්නි ඒතර හැම තිස්සෙම දැන් පාවුලු බර්නබාස් එතන ඉන්නේ නැද්දී ඒ ධර්මශාලාවට ගියාන් පස්සේ මේ මාව යවුවා බැටළුවෙක් බුර්ක මැදට වගේ මාව යවුවනම් එතනදී ඒ කනෙක්ෂන් එක ඔබට මතක නම් මම මේ උන්වහන්සේගේ කාර්ය කරන්න කියලා දන්නවනම් අර ගෝඨා ගමට ගහපු අය වල්ලලා ඇන මොකක්ද ඇව්වේ? කවුද එව්වේ? කවුද ඇම්මති? කවුද එව්වේ? කන් ගහනවා. ඊට පස්සේ ගහලා කවුද එව්වේ? තේරුණාද දන්නේ නැහැ. සමෘද්ධිය දෙන්නේ නැහැ කිව්ව මහත්තයෝ කියලා. තේරුණාද කියනක ඊට පස්සේ කවුද එව්වේ? දැන් මිනිස්සු ටික දන්නේ නැහැ. ඇවිල්ලා ඇද්ද ඊට පස්සේ අතනින් ගහන්න කියද්දි ගහනවා තේරෙනවද ගහනවා අන්තිමට ගුටි කනවා තේරෙනවද කියන එක මගේ ආදර පින්වන්තනේ දැන් එයාලා යව්ව කෙනෙක් අපි ජීවිතේ හැමතිස්සෙම මේක ඔළුවේ තියෙන්න ඕනේ මාව යව්ව කෙනෙක් කාර්යයකට යව්ව කෙනෙක්. ඒතර ඒ තැනදී
ඒ යවනු ලබන හැම දවසකදීම එකයි ඔබ වැදගත් වෙන්නේ ඔබ ගුරුවරයෙක් මෙන් යෙසාය 50:4 විඩාවට පත් වූවන් ශක්තිමත් කරන පිණිස මා කිව යුතු දේ ගැන ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා තුල උනන්දුවක් ඇති කරනසේක. ඒතර ඔබගේ කනෙක්ෂන් එකේදී උදේ යාඥාවේ අද ස්වාමිනී වහන්සේ මාව කොතනටද යන්නේ? ශුද්ධාත්මනී වහන්සේ මාව මෙහෙවන්න. ඒතර එයාලා ධර්මශාලාවට ගිහිලා ඉගෙන ඉඳ ගන්නවා. ඉඳගත්තම ධර්මශාලා ප්‍රධානියා එයාලට කතා කරලා කියනවා මෙයාලට කතා කරන්න මොනවද කියන්න බෑ. ඒ කියන්න කියපු ගමන්ම ඔබට උන්වහන්සේ වැහෙන්නට ඕනේ. උන්වහන්සේ ඔබට කතා කරන්න ඕනේ. ඔබගේ හැම පුංචි කාර්යයකදීම ඔබ උදේ නැගිටලා ඔබ කුස්සියට යනවා නම් ඔබ වැඩට යනවා නම් මතක තියාගන්න. ඔබගේ ආදර පින්වන්තනි මේක ඔබගේ කාර්යයක් නෙමෙයි. මේක උන්වහන්සේගේ කාර්යයක්. ඔබගේ කාර්යයක් නම් ඔබට තමයි කරන්න වෙන්නේ. හැබැයි අපි ඔබ විවාහයේ ඔබගේ ස්වාමිපුරුෂයා ඔබගේ බිරිඳ ජේසුව ඔබට දුන්නු කෙනා නම් ඔබගේ දරුවන් ජේසුව ඔබට දුන්නු කෙනා නම් ඒක උන්වහන්සේගේ කාර්යයක්. ඔබ ජේසුට තියෙන ආදරය නිසා ඔබ කරන දෙයක්. එහෙනම් අවශ්‍ය දේ ලුක් 12:12 මොකක්ද කියන්නේ? ලුක් 12:12 උන්වහන්සේ කතා කරලා කියනවා. ලුක් 12:11 ඉඳන් වචනේ කියන්නේ. 11 ඉඳන් ගන්න. ඔවුන් ධර්මශාලාවලටද අධිපතින ආණ්ඩුකාරයන් ඉදිරිපිටද ඔබ ගෙන යන කල ඔවුන්ට උත්තර දෙන්නේ කෙසේද කියාවල් කියන්නේ කුමක්ද කියාවත් සිතමින් කරදර නොවන්න. ඔබ කියව යුතු දේ ඒ මොහොතේම ශුද්ධාත්මයන් වහන්සේ ඔබට දන්වනු ඇත. මගේ ආදර ප්‍රමාන්තනේ. මේ ලීඩින් එක ගෑස් නැති අපිට පෙට්‍රල් ඩීසල් නැති අපිට ජීවිතේ මාරාන්තික කට්ටක් කනකොට ඔබට මේක අමතක කරන්න එපා. අද දවසේ කන්න දෙන එක ස්වාමින් වහන්සේ මට දෙන කාර්යය. ඔබ කනෙක් වෙනව නම් හරියට. ඔබ ස්වාමින් වහන්සේ තුළ යැඳෙනවා නම් යැපෙනවා නම් හරියට. උන්වහන්සේ දේ ඔබට මෙහෙවනවා. එක්ක ඔබට ඒ දේ ලැබිලා නැත්නම් නොලැබිලා. ඔබ ගන්න රාමුවේ නෙමෙයි. අත්ත මට මේක කොහොම හරි ඕනේ. ඒක ඔබගේ දේ නෙමෙයි. ඒකයි පෞරුතුමා පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ මගේ ප්‍රේමවන්තනි. පිලිප්පි 4:11 උන්වහන්සේ කියනවා හරි ලස්සනට මම කියන්නේ මට ඇති හිඟකමක් නිසා නොවේ. මම කුමන තත්වයක හිටියත් ඇති දෙයින් සතුටු වීමට ඉගෙනගෙන සිටිමි. මම පහත් තත්වයක සිටින්නද සමෘද්ධිමත්ව සිටින්නද දනිමි. මා කුමන තත්වයක කොහේ සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත් සාගින්නෙන් සිටින්නටත් සමෘද්ධිමත්ව සිටින්නටත් අගහිඟකම් ඇතිව සිටින්නටත් හැකි රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත් කර තැනන් වහන්සේ තුළ මට සියල්ල කළ හැකිය. මගේ ආදර ප්‍රේමවන්තනි ඒක මහා ලස්සන තැනක්. හැබැයි මේක අමතකුණොත් ඔබ ට්‍රැක් අවුට්. ඒකයි ජේසුස් අද කතා කරන්නේ සුවිශේෂී පැහැදිලිවම. ඉතින් ඔබ මේ දේවල් දන්නව නම් දැන ඒවා පිළිපදින්නව නම් ඔබ භාග්‍යවන්තයි. ඔබ අවබෝධ නම් මාව යැව්වේ ස්වාමින් වහන්සේ. මම ස්වාමියා නෙමෙයි මම සේවකයා. මම යවනු ලබන කෙනා යවන්නේ උන්වහන්සේ. හැම කාර්යයකදීම ඒ කනෙක්ෂන් එක ඒ හඬ ඔබට ඇහෙනවා නම් මගේ ආදරේ ප්‍රේමවන්තනි ඒක අති සුන්දර මෙහෙවීමක්. ඒක අමාරු අපහසු තැන්වල ඔබට ඒ හඬත් එක්ක ලැබෙන ශක්තියක් වචන ගන්න. මම කතා කරන්නේ ඔබ හැම දෙනා ගැනම නෙවෙයි. ඒකයි වැදගත් වෙන්නේ. හැමෝම මෙතන නැහැ. අන්තිම රාත්‍රී භෝජනේ මේ වෙනකොට මගේ ආදර ප්‍රේමවන්තනි ජුදාස් නැගිටලා ගිහිලා ඉවරයි. අන්ධකාරයට ගිහිලා ඉවරයි. ජේසුව පාවා දෙන්න ගිහිලා ඉවරයි. හැම දෙනා ගැනම නෙවෙයි. මා තෝරාගත් අය මම හඳුනමි. ඒත් මාගේ භෝජනය වළඳන තැනැත්තා මට විරුද්ධව නැගී ඇත යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුය. මම තෝරගත් අය දන්නවා කියද්දී ජුදාස තෝරගත්තේ නැද්ද? බලන්න ලුක්මාගේ 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය ඒ සමයේ ජේසුස් වහන්සේ ආඥා කරමින් ඒ දවස්වලදී ජේසුස් වහන්සේ ආඥා කරමින් කන්දකට නැගී දෙවියන් වහන්සේට ආඥා කරමින් මුළු රැය ගෙවුස්සේක පහන්නු කල උන්වහන්සේ ශ්‍රාවකයන් කැඳවා ඔවුන් අතරින් 12 දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ප්‍රේරිතයයි නම් තැබුස්සේක. ඔව් කවුරුද? ඊළඟ වගන්තියට ගන්න.
ඊළඟ වන්තිර ගන්න ජාකබ්ගේ ජුදාස් සහ පසුව ද්‍රෝහියා වූ ජුදාස් ඉස්කාරියොත් යනම වූය. ජේසු යාඥා කරලා ඩිසර්න් කරලා තෝරගත්තේ. හැබැයි ජේසු තෝරගත්තට ජුදාස් තෝරගත්තේ නැහැ. ඒ චොයිස් එක කැඩෙනවා. ඒකයි ජුවම්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි බෙතානිය ආලේප කරන තැනදී බලන්න 6 වෙනි වගන්තිය ඔහු මෙසේ කීවේ ජුදාස් මෙසේ කීවේ දිලිඳුන් ගැන කැක්කුමක් තිබෙන නිසා නොව ඔහු සුරෙකු බැවිනි. පොදු මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දේ සොරා ගන්නට පුරුදුව සිටියේය. හැබිට් එකක්. එයා ජේසු තෝරගත්තට ජේසු දැනගෙන හිටියේ අඩුපාඩු තිබුණා. අනිත් හැම කෙනෙක්ගේම අඩුපාඩුව ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී මෙයා වෙන ෂෙඩියුල් එකක ගියා. අතිශයින් භයානකයි. ඒ තැන ඔබට මට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාව එයා වෙන ෂෙඩියුල් එකක එයාගේ වෙන එන්ටර්ටේන්මන්ට් එක. එයා සල්ලි ගත්තේ ඇයි කියන එක අපි දන්නේ නැහැ. සල්ලි ගත්තේ ඇයි කියන එක. සමහර වෙලාවට මරියා වෝල්ටෝරා කියන ගත්කතුවරේ දකින්න විෂන් එකේ එයා දකිනවා. ඒ කියන්නේ ජුදාස් ඇවිල්ලා රැයට සමහර වෙලාවට වෙනම එයාගේ සල්ලි අරගෙන ගණිකාවන් ඇසුරු කරා කියනවා. වෙන එයාගේ වෙනම ෂෙඩියුල්ස් තිබුණා. ඒ සල්ලි ගන්න කාරණාවක් තියෙන්න ඕනේ. ජේසුට ඇත්ත දෙන්නේ නැතුව. ඒකයි ජේසුස් පැහැදිලිව කියනවා මේක හැමෝටම කියන කෙනෙක් නෙමෙයි. ඔබ අතර මට මාව ඇහෙන්නේ නැති මම යවන ලබ තැනකට යන්නේ නැති අයත් ඉන්නවා. ඒකයි වචනේ කතා කරලා කියන්නේ. එය ඉටුවීමට එය ඉටු වූ විට මම උන්වහන්සේයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටුවන්නට පෙර දැන් පවසමි. ඒකාන්තයෙන් මම ඔබට කියමි. මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනී. මා පිළිගන්නා මා ඒවා වදාළ තැනන් වහන්සේ පිළිගනී. මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ කනෙක්ෂන් එකෙන් ඔබ යද්දී ඒ කනෙක්ෂන් එකෙන් ඔබ යද්දී ඔබ තුල presence of God ඔබ නියෝජනය කරන්නේ උන්වහන්සේව. ඔබගේ කැමැත්ත ඔබ ආස දේ අතහැරලා ඔබ ජේසුගේ දේ කරද්දී ඔබ තුල උන්වහන්සේව ජීවමාන වෙනවා. උන්වහන්සේ කියනවා මාව යවන ලබන කෙනා පිළිගන්න කෙනා මාව පිළිගන්නවා. මාව පිළිගන්න කෙනා තාත්තව පිළිගන්නවා. එනිසා ස්ටිව් අපි පේදුරුතුමා සමාවෙන් පාවුලතුමාගේ කතාව අපි එක පාරක් කියවලා ඉවර කරමු. එතු නැත්නම් අපි ඒකට මිස් වෙනවා යන ගලාගෙන යාම. පාවුලු නැගිට අතින් ශන්‍යා කොට දැන් අර ජේසු යවන ලබන කරන අත්දැකීමේ පාවුලතුමාව යවනවා. පාවුලතුමා එතන දේශනා කරනවා ස්වාමීන් වහන්සේගේ හඬ ශුද්ධාත්මයන් තුළ මෙහෙවීමත් එක්ක. එතකොට බලන්න ඊශ්‍රායල් ජනනී ભેද ඇත්තෙනි සවන් දෙන්න මේ ඊශ්‍රායල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන මිසර දේශයේ විදේශීය සිටියදී ඔවුන් උසස් කොට බල සම්පන්න බාහුව බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනාසේක. මේක ඇවිල්ලා පාවුලතුමාගේ දේශනය. උන්වහන්සේ 40 අවුරුද්දක් පමණ කාලයක් පාලු කරේ ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටිසේක. උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් 7ක් විනාශ කොට අවුරුදු 450ක් පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන්සේක. ඉන් පසු දිවැස්සවර සාමුවෙල් දක්වා උන්වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන්සේක. ඉන් පසු රජකු ඉල්ලා සිටිය දෙවනසේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිසෙකු කිෂ්ගේ පුත්‍ර වූ සාවුලු 40 අවුරුද්දකට ඔවුන්ට දුන්සේක. උන්වහන්සේ ඔහු අස්කර දාවිද් ඔවුන්ගේ රජු හැටියට පත් කළසේක. උන්වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින් ජෙස්සගේ පුත්‍ර වූ මට ප්‍රියමනාප මිනිසෙකු මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නා වූද දාවිද් මම සොයා ගතිමි වදාළසේක. දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස ඔහුගේ පරපුරෙන් ඊශ්‍රායල් සෙනගට ජේසුස් නම් ගැලුම්කරුවෙකු දෙවා වදාළසේක. උන්වහන්සේ පැමිණීමට පෙර ජොහන් ඊශ්‍රායල්හි මුළු සෙනගට පසුතැවී සිත හරවා ගැනීමේ බෞතිස්ම ස්ථාපනය දේශනා කළේය. තවද ජොහන් සිය මෙහෙයවීම නිම කරන විට මම කවරෙක් කියා ඔබ සිතන්නේද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි. මට පසුව කෙනෙක් එනසේක. උන්වහන්සේගේ පාවහන් මුදන්නටවත් මම නොවටිමි කීය. මේ තමයි දේශනාව. පාවහන් මුදන්නවත් නොවටිනව තැනන් වහන්සේ අද සුවිශේෂය ආරම්භ වෙන්නේ එයාලගේ කකුල් හොදලා. ඒ ස්වාමින් වහන්සේ සේවකෙක් වෙලා ඒ පාද සෝදන අත්දැකීමෙන් පස්සේ ස්වාමීන් වහන්සේ යවනු ලබන තැනැත්තා සහ යවන තැනැත්තා අතර වෙනස ඒ සම්බන්ධතාවයේ ඒ ගැඹුර ඔබට මට කියා දෙනවා. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තයනි අපි අද දවසේ
මාව ස්වාමින් වහන්සේ යවන කෙනෙක්. හැම චෝටි සිද්ධියකදීම ජේසුත් එක්ක කනෙක් වෙලා යන්න. ශුද්ධාත්මයාන ඔබට අවශ්‍ය පුංචි මෙහෙයවීම දෙයි. පුදුම විදිහට දොරවල් හරි. ඔබ දොරවල් වැහුණම එතන මැසිවිලි කියන්නේ නැතුව ඒ හරහත් ස්වාමීන් වහන්සේ වෙන පැත්තකට යන්න ඔබ යොමු කරයි. මේක ඔබගේ දෙයක් නෙමෙයි. මේක උන්වහන්සේගේ සටන. ඒ නිසා ඔබ උන්වහන්සේට සම්බන්ධ වෙද්දී උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන බව අයිති කරගන්න මේ වචනය අද ඔබට ආරාධනා කරනවා. ආමෙන්. පන්ටු පිදීම